ते විනාඩියක් ඉන්න ඕනේ. මේ ලෙසන් එක නැවත රෙකෝඩ් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට අවශ්‍යතාවයක් වුණොත් ලබා දෙන්න. සමහරගේ රෙකෝඩින් සිස්ටම් එක ඇක්ටිවේට් කරගන්න නම් විනාඩියක් දෙන්න. හරි. එහෙනම් ගිය සතිය උගන්වපු ඒ පිළිතුර අපි චෙක් කරමු. ඒ තමයි පිටුවක 24 පිටුවක 24 अंतिम प्रश्न පිටුවක 24 अंतिम प्रश्न එතකොට සතුටුයි කියන්න ගිය සතිය වාගේම අදත් දරුවෝ සියල්ලම මාගේ පාඩමට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක නියම යහපත් කරුණක් ගොඩක් හොඳයි. මොකද එකක් තමයි අපි අගය කරන්න ඕනේ වෙලාවේ අගය කරන්න ඕනේ. උදේ පාන්දර වැස්ස ඇඳට වෙලා නිදිනවා නම් අපූරු කාර්යයක් පවතිනවා කකුල් දෙක අස්සේ අත ගහගෙන නිදියන්නේ. මොනවද දැන් සමහර දරුවන්ට නිදිනවා නම් මේක තමයි කාර්යය. හරි මෙච්චර මේ ඇඳක මෙන්න මේ බෑන්න වගේ වක්තු වෙලා නිදියන්න පුළුවන්. හරිද? හැබැයි මම අගය කරන්නේ ඊයේ රැ ඉඳන් ඕගොල්ලෝගේ සිතුවිල්ලක් තියෙනවා. අද උදේ 8ට ඉංග්‍රීසි පන්ති තියෙනවා කියලා. ඒ සිතුවිල්ල හිතේ තියාගෙන ඒ බව දෙමව්පියන්ටත් කියලා අද උදේ අම්මා නැගිටලා කෑම ටික සකස් කරලා වඩ දීලා දැන් ඔයා කෑම කාලා තේ බීලා පාඩමට ලෑස්තිලා ඉන්නවා. ඒතර ඔබ තමයි කිව්වේ හිත උදේ 8ට පන්ති තියෙනවා කියලා. ඔයාගේ හිත දැන් ඔයාගේ ඇඟ අස්සේ ඔයාගේ හිත තුල මේ අදහස රෝපණය වෙලා තියෙනවා ඊරෑ ඉඳන්. ඊට පස්සේ ඔයා මේ කකුල් දෙක අස්සේ අත ගහගෙන වකුඩු වල නිදාගත්ත ඔයාම ඇහැරවන්නේ ඒ වකුඩු වල තියෙන අත් දෙක දිගෑරවන්නේ වකුඩු වල තියෙන කකුල් දෙක දිගෑරවන්නේ ඔයාම ඇඳකින් නැගිටවන්නේ බැකව යන්ත්‍රයක් විතරක් නෙමෙයි උස්සන. ඔයා තමයි නැගිටින්නේ. ඔයා තමයි අත් දෙක දිගෑරලා කකුල් දෙක කෙලින් කරලා ඔයා තමයි නැගිටින්නේ. ඒ නැගිටින්නේ ඔයාගේ සියලු අවයව වලට ඔයා පණ දෙන්නේ මොකෙන්ද? ඔයාගේ හිත තුල තියෙන සිතුවිල්ල. ඒ සිතුවිල්ල තමයි ඔයාව නැගිටවන්නේ. ඒ සිතුවිල්ලෙන් තමයි අත් දෙක දිගෑරෙන්නේ. ඒ සිතුවිල්ලෙන් තමයි කකුල් දෙක ප්‍රාණවත් වෙන්නේ. අනිසමම අද උදේ පාන්දරම අගය කරන්නේ ඔබේ සිතුවිල්ල. ඒ සිතුවිල්ල නැති අනික් දරුවෝ තාම ඇඳේ හොඳට පොරවගෙන නිදි. හොඳට පොරවගෙන නිදි. ඒ කට්ටිය නිින්දෙන් ඇහැරෙනකොට පන්තිය ඉවරයි. ඒ කට්ටිය රට සාමාන්‍යකරණය වෙලා පන්ති වලට එන්න ගන්නකොට සිලබස් එක ඉවරයි. ඔන්න පැහැදිලිද? එතකොට සිලබස් එක ඉවරයි. ඒගොල්ලෝ ඇවිල්ලා රාබි භූමියෝ වගේ වටේ කරකිලා බලයි මොනවද මේ සර්ලා උගන්වන්නේ? ගැලපෙන්නේ. සිලබස් එක ඉවරයි. සිලබස් එක ඉවරයි කියන අදහස් කරන්නේ සාමාන්‍ය පෙළ විභාගය ඉවරයි. සාමාන්‍ය පෙළ විභාගය ඉවරයි කියන අදහස් කරන්නේ උසස් පෙළ කරලා හමාරයි. උසස් පෙළ කරලා හමාරයි කියන අදහස් කරන්නේ විශ්වවිද්‍යාලයේ දොරටුව අපිට විවෘත නැහැ. ඒක විවෘත වෙච්ච නැති වෙලාවට ඔයාලට සමාජ තලයේ ඔයා බලාපොරොත්තු වෙන ගොඩක් දොරවල් ඔයා යනකොට වහලා තියෙන්නේ. ගොඩක් දොරවල් ඔයා යනකොට වහලා තියෙන්නේ. හැබැයි ඔයාලට විතරයි දොර වැහෙන්නේ. ඉගෙන ගත්ත ළමයි යනකොට දොර ඇරෙනවා. ඔයා යනකොට දොර වැහෙනවා. ආයෙ ඉගෙන ගත්ත ළමයි යනකොට දොර ඇරෙනවා. ඔයා යනකොට වැහෙනවා. ඔයාට ඒ වෙලාවේදී දැනේ එදා මම ගුරුවරු උගන්වන කාලේ පොරවගෙන නිදාගත් එක ඒ පන්ති වලට සම්බන්ධ නොවී අවශ්‍ය විෂය කරුණු ඉගෙන ගත්තේ නැති එක අන්න ඔයාට ඒ වෙලාවේ තියෙන්නේ. මගේ අනාගත දොරටු විවර වෙලා නැහැ. මගේ අනාගත දොරටු මං වෙනුවෙන් වැහිලා තියෙනවා. පැහැදිලිද? හැම ළමයෙකුටම වැහිලා තිබ්බනම් කමන්නේ. ඉගෙන ගත්ත ළමයි යනකොට දොර ඇරෙනවා. ඔබ යනකොට දොර වැහෙනවා. එසා ඔබ මාසනාවන්තය අද දැසන සීල ගරු මාත් එක්ක පාඩමට අපූර්වට සම්බන්ධ වෙලා ඉන්නවා. එහෙනම් අපි උත්තරේ චෙක් කරමු පුතේ. හරි. කොතෙන්ද මේ ප්‍රශ්නේ ඉන්න පුළුවන් කියලා සර් කිව්වේ? පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නට ලකුණු 5ක් වෙනුවෙන්. පැහැදිලි නේද? පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නේ ලකුණු 5ක් වෙනුවෙන්. හරි. Vesak festival is වෙසක් උත්සවය කියන්නේ
one of the religious festivals කියන්නේ ආගමික උත්සවයක්. one of the religious festivals කියන්නේ ආගමික උත්සව වලින් එකක්. වෙසක් උත්සවය කියන්නේ ආගමික උත්සව වලින් එකක්. in Sri Lanka Vesak comes in May. Vesak එන්නේ May මාසයේ. each year කියන්නේ පුතේ සෑම වසරකම මම each කියන වචන උගලන්න ඉගෙනුවා determinants කියන පාඩමේදී 10 පන්තියේදී each කියන සෑම වසරකම වෙසක් එන්නේ May මාසයේ. all the Buddhists සියලුම බෞද්ධයෝ celebrate සමරනවා සියලුම බෞද්ධයෝ සමරනවා it ඒක කියන්නේ මොකද්ද වෙසක් උත්සවය සියලුම බෞද්ධයෝ වෙසක් උත්සවය සමරන්නේ in a grand scale යන්න grand scale කියන වචනේ අඳගෙන කරන්නේ grand scale කියන්නේ ඉහළ මට්ටමේ grand scale කියන්නේ මොකද්ද ඉහළ මට්ටමේ සියලුම බෞද්ධයෝ වෙසක් උත්සවයේ ඉහළ මට්ටමේ සමරනවා it last කියන්නේ පවතිනවා it lasts එය පවතිනවා ඒ කියන්නේ උත්සවය පවතිනවා 2 or 3 days දින දෙකක් හෝ තුනක් and Buddhists බෞද්ධයෝ decorate කියන වචනේ ක්‍රියාපදයක් පුතාලා දන්නවා සරසනවා බෞද්ධයෝ සරසනවා their houses ඔවුන්ගේ නිවාස with Buddhist flags කියන්නේ බෞද්ධ කොඩි බෞද්ධයෝ ඔවුන්ගේ නිවාස බෞද්ධ කොඩි වලින් සරසනවා and Vesak lanterns වෙසක් කූඩු වලින් සරසනවා වෙසක් lanterns කියන්නේ වෙසක් කූඩු as well as පුතේ අන්නේවයි කැලිය අල්ලගන්න as well as mark කරන්න as well as කියන්නේ ඒ වගේම as well as කියන්නේ ඒ වගේම ඒ as well as කියන්නේ විස්තරයක් ලියනකොට විස්තරයෙන් මැදට යොදන ලස්සන කැලිය as well as then after that therefore අනේ වගේ ලස්සන කැලිය අපි වාක්‍ය මැදට දාලා වාක්‍ය සම්බන්ධය ලස්සන කරනවා as well as ඒ වගේම people illuminate පුතේ illuminate කියන්නේ ආලෝකමත් කරනවා ආලෝකමත් කරනවා ඒ වගේම මිනිස්සු ආලෝකමත් කරනවා their houses ඔවුන්ගේ නිවාස with colorful bulbs පාට විදුලි බුබුලු වලින් ඔවුන්ගේ නිවාස ඔවුන් අලංකාර කරනවා the most of the people කියන්නේ බොහෝමයක් මිනිස්සු the most of කියන්නේ බොහෝමයක් ඒවා අමතක කරලා තියෙන වචනයක් නෑ the most of people බොහෝමයක් මිනිස්සු dress කියන්නේ අඳිනවා ඇඳුම් පැළඳුම් අඳිනවනේ dress in white සුදු පාටින් බොහෝමයක් මිනිස්සු සුදු පාටට අඳිනවා සුදු පාටින් අඳිනවා and participate කියන සහභාගී වෙනවා බොහෝමයක් මිනිස්සු සුදු පාට ඇඳලා සහභාගී වෙනවා into meritorious activities මගේ 11 පන්ති දරුවා නම් තවත් දන්නවා මේ වචනේ meritorious activities කියන්නේ පුණ්‍ය කටයුතු බොහෝමයක් මිනිස්සු සුදු පාට ඇඳලා පුණ්‍ය කටයුතු වලට සහභාගී වෙනවා in temples පන්සල් වල full stop preaching dhamma පුතේ preach කියන්නේ දේශනා කරනවා preaching dhamma කියන්නේ ධර්මයේ දේශනා කිරීම seal campaign සීල ව්‍යාපාරය seal campaign and alms giving දානය
දානය, ධර්මයේ දේශනා කිරීම, සීල ව්‍යාපාරය, දානය කියලා දේවල් are some of the activities. සමහර ක්‍රියාකාරකම් organized සංවිධානය කරන on these days. These days කියන්නේ මේ දිනවල. මේ දිනවල කියන්නේ කවද්ද? වෙසක් දිනවල. වෙසක් උත්සවයේ දවස් දෙකක් තුනක් පැවැත්වෙනවා කියන්නේ දවස් දෙක තුන ඇතුළත සීල ව්‍යාපාරය, දාන මාන ආදී පිරිනැමීම, ධර්මයේ දේශනා කිරීම වැනි දේවල් ඒ දිනවල පැවැත්වෙන ක්‍රියාකාරකම්. All the Buddhists සියලුම බෞද්ධයෝ celebrate කියන්නේ සමරනවා. සියලුම බෞද්ධයෝ සමරනවා. Celebrate the festival උත්සවය. සියලුම බෞද්ධයෝ උත්සවය සමරන්නේ to mark කියන්නේ සනිටුහන් කරන්න. සනිටුහන් කරන්න. සියලු බෞද්ධයෝ උත්සවය සමරන්නේ සනිටුහන් කරන්න. The birth කියන්නේ උපත, enlightenment කියන්නේ බුදු වීම, පරිනිබ්බාන කියන්නේ පිරිනුවන් පෑම. ඒ සංස්කෘතික වචනය පාලි වචනේ මේ විදිහටම මම ලියලා තියෙනවා. පිරිනුවන් පෑම ඉංග්‍රීසියෙන් පරිනිබ්බාන කියලා කියනවා. ඒ වෙනතම මම වරහන් ඇතුළේ ලිව්වා පාස් අවේ කියලා වචනය. ඉංග්‍රීසි වචනේ. ඔය දෙකෙන් කොකලින්වත් හරියට තියෙනවා. පිරිනුවන් පෑම of the Lord Buddha. බුදුරජාණන් වහන්සේගේ උපත, බුදු වීම, පිරිනුවන් පෑම කියන තෙමගුණ සිහි කිරීමටයි සියලු බෞද්ධයෝ මේ උත්සවය සමරන්නේ. හරි. එහෙනම් පුතාලට දෙන්න ඕනේ පණිවිඩය තමයි වෙසක් උත්සවය ගැන ඔයාලා සිංහලෙන් ඕන තරම් ලස්සනට කරුණු මතකයට එනවා. ඒක ගැටලුවක් නෑ. සිංහලෙන් ඔයා කරුණු දන්නවා කියන එක මම දන්නවා. වෙසක් උත්සවය ගැන කරුණු දන්නේ නැත්නම් ඔයාගේ අම්මා තාත්තගේ නම, උපන්දිනය, අම්මගේ පාට, තාත්තගේ පාට, තාත්තගේ හැඩරුව, අම්මගේ හැඩරුව පවා ඔබ නොදන්න ළමයෙක් වෙන්න ඕනේ වෙසක් උත්සවය ගැන තොරතුරු දන්නේ නැත්නම්. ළමයෙක්ගෙන් අහුවොත් ඔයාගේ අම්මා උසද මිටිද කිව්වොත් පාට කියන්න මට මතක නැහැ කියන්න පුළුවන්. ඔයාගේ අම්මගේ කොණ්ඩේ දිගට කොණද මධ්‍යස්ථද කියලා දන්නේ පොඩ්ඩක් ඔයාලා බලන්න ඕනේ කියන්න පුළුවන්. ඔයාගේ අම්මා කෙට්ටුද මහතද මධ්‍යම ප්‍රමාණයද කියලා පාට එක ගෙදර ගිහින් බලලා කියන්න ඕනද? ඔයාගේ අම්මගේ නම මොකක්ද කියලා කෙනෙක් කිව්වොත් ඉන්නේ චුට්ටක් අම්මගේ උප්පැන්නේ බලලා මට කියන්න ඕනේ කියලා ඔයා එහෙම කියනවා. එහෙම කියන ළමෙක් වේනම් ඔයා වෙසක් උත්සවය ගැන දන්නේ නැති වෙන්න ඕනේ. එහෙනම් වෙසක් උත්සවයේ ඕනදොරෙක් පුතේ සිංහලෙන් කරුණු දන්නවා. ගැටලුව තියෙන්නේ ඒ සිංහලෙන් දන්න කරුණු වලට ඉංග්‍රීසි වචන බෙදලා ගන්න ඕනේ. සරසන, ඩෙකරේට්, ආලෝකමත් කරනවා, ඉලුමිනේට්, සමරනවා, සෙලිබ්‍රේට්. ඉහළ මට්ටමින් grand scale උපත birth, බුදු වීම enlightenment, පිරිනුවම් පෑම පරිනිබ්බාන යනාදී ලස්සන වචන ටිකක් දැනුවාට එකතු වුණා නේද මෙතනදී? meritorious activities. ආදී වචන අපි ළඟ තිබ්බහම අපිට ගණපලා උත්තරේ ලියන්න පුළුවන්. ඉතින් විභාගයට આવොත් මේ උත්තරේ මම ලියපු විදිහටම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම ලියනවා ඔයා මේක කටපාඩම් කරගත යුතුයිනේ. එහෙම කටපාඩම් කරන්නේ ඔයා විභාගෙදී වෙසක් උත්සවය ගැන ඔයාගේ තොරතුරක් ලියන්න මම මේ දුන්න වචන ටික උපයෝගී කරගෙන මම මේ දුන්න විස්තරේ නොදන්න වචන උපයෝගී කරගෙන ඔයාගේ නිර්මාණශීලී උත්තරයක් එතන ලියන්න ඕනේ. මේවා ගොඩක් කටපාඩම් කරලා යන්න බෑ. හරිද? එසේ නම් හරි පුළුවන් ඉතින් පොලේ කඩාගෙන යන්න ගුරුවරයෙක් කියලා මම එහෙම කියනවා නෙමෙයි මේ. පාඩම් කරලා යන්න. හරිද? එහෙනම් අපි ඒ ප්‍රශ්නෙන් සමගන්නවා. අපි යමු අද උදේට අපි ලොකු ප්‍රශ්නයක් යමු. හරි. පළවෙනි පිටුවක 15. පිටුවක 15.
page number 15 පිටුවක 15 හරි පිටුවක 15 ලියුමක් තියෙනවා අපි ඒ ලියුමට යනවා හරි හැමෝටම ටික කරලා ගත්තා නේද මම විනාඩි දෙකක් හෝ තුනක් පුතාලට දෙන්න අපි හිතමු මේ ලියුම තමයි ඔයාගේ සාමාන්‍ය පෙළ දින අවුරුද්දේ දෙවෙනි පේපර් එකේ 14 වෙනි ප්‍රශ්නේ තැවිත් තියෙනවා. අපි හිතමු ඔයා විභාග ශාලාවේදී ඉන්නවා කියලා හිතාගන්න මෙහෙම වාඩි වෙනවා. එහෙම දිනයක් එනවනේ පුතේ. ඒ දිනේ කල්තියා මෙහෙය කරන්න. මම සුදු පාට ඇඳගෙන ගිහිල්ලා කවුරු පෙට්ටියේ තව කවුරු පිටියක් විතරක් තමයි අරගෙන යන්න තියෙන්නේ. අරගෙන ගිහිල්ලා පෑන් පැන්සල් ඔක්කොම දාගෙන පෙන්සිල් බොක්ස් එකක් කරලා මොකක් හරි අරගෙන ගිහිල්ලා මෙහෙම බොහොම ලස්සන හිමිදිරි උදෑසනක වාඩි වෙලා ඉන්නවා භාග ශාලාවේ. පේන ළමයි. ඒවා හිතින් දකින්න. හිතින් මෙනෙහි කරන්න. ඒතර තමයි වාඩ මේ දිනේ ගැන ආසාවක් හිතලා එදින ඔබ කළ යුත්තේ කුමක්ද කියන වගේ හිතට දැනෙලා ඒ සඳහා අවශ්‍ය කරන විෂය කරුණු මේ දවස්වල රැස් කරගන්නේ ආන් එහෙම දිනයක් දැන්ට චිත්ත රූප හැටියට දුර තියෙන ඉලක්කය මෙහි නම් දකින්න දරුවෝ තමයි කල්තිය මේක සූදානම් වෙන්නේ පුතාලයට හිතෙන් දකින්න මම එහෙම උදෑසනක ගිහලා වාඩි වෙලා ඉන්නවා ඉන්නකොට ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ මේ බෙදාගෙන යනවා මට හම් වෙනවා සෙකන්ඩ් පේපර් එක සෙකන්ඩ් පේපර් එක අතර ගන්නවා අතට අරගෙන මම ඉතින් පස්සේ අපි කතා කරමු කෙටියෙන් මම කියන්නේ මුල් ප්‍රශ්නෙට උත්තර ලියාගෙන ඇවිල්ලා ඔබ නතර වෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 14 වෙනි ප්‍රශ්නේ ළඟ හරිද ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 14 වෙනි ප්‍රශ්නේ කියන්නේ විභාගයේ වැඩිම ලකුණු තියෙන දෙවෙනි ප්‍රශ්නේ වැඩිම ලකුණු හිමි දෙවෙනි ප්‍රශ්නේ. මොකද වැඩිම ලකුණු හිමි පළවෙනි ප්‍රශ්නේ? ඒ තමයි 16 වෙනි ප්‍රශ්නය රචනාව ලකුණු 15යි. එහෙනම් පේපර් එක අපි ආදරය කරන්නේ කොහොමද? ලකුණු වැඩි ඒවට අපි ආදරය කරන්නේ. පේපර් එක ළමයි ආදරය කරන්න ඕනේ මොන ප්‍රශ්න වලද පුතේ? ලකුණු වැඩි ප්‍රශ්න වලට තමයි අපි ආදරය කරන්නේ. උගත් බුද්ධිමත් ගුරුවරුන්ගේ උපදෙස් මත හැදිච්ච වැඩිච්ච දරුවෝ ආදරය කරන්නේ ලකුණු වැඩි ප්‍රශ්න වලට. අනිත් ළමයි ආදරය කරන්නේ ලේසි ප්‍රශ්න වලට. කාටත් ලියන්න පුළුවන් ලේසි ප්‍රශ්න කියන්නේ ලකුණු 5යි ආන් එහෙම තියෙන ඒවා. අපි ආදරය කරන්නේ ලකුණු වැඩි ප්‍රශ්න වලට. කෙනෙක් ආදරය කරනකොට එක එක හේතු මත ආදරය කරනවා. ඔයා පන්ති හිටනම ආදරය කරන සමහර හේතුන් විස්තර කරලා දෙනවා. පත් විභාගයට සම්බන්ධව අපි කතා කරනකොට පේපර් එකේ අපි වැඩිම ආදරය කරන්නේ වැඩිම ලකුණු තියෙන ප්‍රශ්න වලට. ඒත් වැඩිම ලකුණු තියෙන ප්‍රශ්න දෙකයි තියෙන්නේ. 15ක් සහ 10ක් ලැබෙන. ඒ 10 ලැබෙන්නේ මේ මම දැන් කියන ප්‍රශ්නෙට. ආන්ගේ 14 වෙනි ප්‍රශ්නේ අපිට ලැබුණා කියලා හිතන්න. හිතාගෙන මම පුතා බොහොම ලස්සනට කියවන්න බලන්න මේ ලියුම තේරෙනවද බලන්න. කියවන්න බලන්න තේරෙනවද බලන්න. හැම දරුවෙම කියවලා මොකද්ද කරන්න තියෙන්නේ කියලා නිකන් දල අවබෝධයක් ගන්න.
හරි. මම මේ දරුවෝ දෙන්නෙක් පොඩි මැසේජ් එකක් දාලා තියෙනවා. අර ඉස්සෙල්ලාම විස්තර කරපු උත්තරේ ආම්ස් ගිවින් කියන්නේ මොකක්ද සර් කියලා. පොඩි මැසේජ් එකක් දාලා තියෙනවා. ආම්ස් ගිවින් කියන්නේ මොකක්ද සර් කියලා. මම හිතන්නේ මේ වචනේ විස්තර වෙන්නේ නැතුව ඇති නේද? හොඳයි එහෙම දරුවෝ. බලන්න මේ උත්තරේ කොච්චර ලස්සනද දරුවෝ. උවමනාවෙන් සාල් දීලා තියෙනවා මම උත්තරේ විස්තර කරනකොට මේ වචනේ මගේ අතින් කියවිලා නැහැ. ඒක ශනිකව මට මැසේජ් එකක් එළියට දාලා දෙනවා. හොඳයි. ලියා ගන්න පුතේ. මරු එහෙම දරුවන්ට උගන්වනකොට ආස හිතෙනවා. ආම්ස් ගිවින් කියන්නේ සාංගික දානය. මම විස්තර නම් කිව්වා මට මතකයි. ඇහෙන්නේ නැතුව ඒක උදාහරණ. ආම්ස් ගිවින් කියන්නේ සාංගික දානය. හරි. එසේනම් මේ ප්‍රශ්නේ කියවන්න නැති. හරි? දැන් ඔයගොල්ලෝ දන්නවා ගිය සතියේ මම කන්ජන්සන්ස් කියන පාඩම අවසන් කරා. ඊට පස්සේ රචනා ලියුවා. අපි දැන් ලියනවා. හරි? දැන් අපි මේ ගේම අතාරින්නේ නැහැ. දැන් පුතාට ඊයේ පෙරේද ආරංචි වෙන්නේ නැති. මාධ්‍ය ප්‍රකාශක ලංකාවේ ජනමාධ්‍ය ප්‍රකාශක එයා විශේෂ ප්‍රකාශයක් කරනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා තමයි කියන්නේ නාලිකා 7ක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න එක ශ්‍රේණිය සිට 12 ශ්‍රේණිය දක්වා. ඒකේ ප්‍රමුඛ ස්ථානය දෙනවා කියනවා ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් ඉගෙනීම තදර කරගෙන යයි. ඒගොල්ලෝ දැන් උද්ඝෝෂණයක හිටියනේ මාසයක් එකමාරකට වැඩි කාලයක් ඉගෙනීම වලින් ඈත් වෙලා හිටියනේ. දැන් රටේ සියලුම දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ නාලිකාවල ඉගෙනීම කරගෙන රජයේ උගන්වන ක්‍රමවේද වලට උගන්වනවා. හරි? ඒකට ඉතින් සාමාන්‍ය පාසල් වල ගුරු පාවිච්චි කරන්නේ නැති වෙයි. ඉදිරි පෙළේ පාසල් වල ගුරු ඉගෙනීම කරයි. හරි? ලොකු පාසල් වල ගුරු ඉගෙනීම කරයි. උගන්වනකොට ඉතින් ඔය ලොකු පාසල් වල ගුරු නිතරම උගන්වන්නේ ඒ පාසල් වල මට්ටම් වල උගන්වලා පුරුද්දටනේ. ඉතින් ලොකු පාසල් වල ඉන්නේ කොහොම ළමයිද? ශිෂ්‍යත්ව ලකුණු 188, 89, 80, 91, 92 ශිෂ්‍යත්ව පාස් වෙලා මුළු ඇඟ පුරාම ඉගෙනීමට ඇති ආශාව මුල් බැහැගත් ළමයි තමයි ඔය ආනන්ද, නාලන්ද, ධර්මරාජ, කුරුණෑගල, මලියදේව, රත්නපුර, සීවලි, ගාල්ල, රිච්මන්ඩ්, මහාමායා හයි ස්කූල්, ධර්මරාජ, ට්‍රිනිටි වගේ පාසල් වල ඉගෙන ගන්න ශිෂ්‍යත්වයේ ඉහළ ලකුණු අරන් ගිහපු දැවැන්ත චරිතනේ. එතකොට ඒගොල්ලන්ට උගන්වලා තමයි ඒ ගුරුවරුන්ගේ හුරුව තියෙන්නේ. ලොකු පාසල් වල ගුරුවරුන්ට. හැබැයි දැන් සුගතසේනගේ පන්තියේ කොහොම කට්ටියද කියන්නේ ගම්පොළ වටේ ඉන්න සාමාන්‍ය පාසල් වල දරුවෝ ඉන්නේ. එතකොට අපිට පුළුවන් උගන්වන්න දැන් මගේ නෝර පන්තියට ඔය කියන දක්ෂතා තියෙන දරුවෝ වෙනවා. ගම්පොළ නගරේ මේ වගේ දක්ෂතා තියෙන දරුවෝත් වෙනවා, දක්ෂතා අඩු දරුවෝත් වෙනවා. ඒ කාටත් ගැලපෙන්න උගන්වන්න පුළුවන් ගුරුවරයා තමයි මම. දක්ෂම ළමයා මගේ දේශනය අහගෙන ඉන්නවා. අදක්ෂම ළමයා මගේ දේශනය අහගෙන ඉන්නවා. එහෙනම් ඒ ගුරුවරයා තමයි හැම දරුවෙක්ගේම මට්ටම දැනගෙන උගන්වන ගුරුවරයා. ඉතින් මේ මොන නාලිකාවේ දැම්මත් අපිට කමන්න පුතාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉගෙන ගන්නවා. මොකද ඉගෙනුවට වැඩක් නැහැ තේරෙන්න උගන්වන්න ඕනේ. හරි එතකොට මම කියන්න ගත්තේ එහෙම උගන්වපුවම රජයේ අන්තිම තීරණයක් එයි. රට වහලා තිබ්බත් ඕගලන් අපි රූපවාහිනී නාලිකාව ඔස්සේ මාස 3ක් ඉගෙනීම් කරා. ඒ නිසා තවත් මාස 2කින් විභාගෙ පැවැත්වෙනවා. රට වහලා තිබ්බත් අපි රූපවාහිනී නාලිකා 7කින් අපි ඉගෙනීම කරා. මාස 3ක් තවත් මාස 2ක් ඇතුළත විභාගෙ පැවැත්වෙනවා. සූදානම් වෙන්න කියලා කිව්වොත් මොකද කරන්නේ? ඒ නිසා දැන් මම ඔයා සෙට්ලා ඉන්නේ මාත් එක්ක ඔයා මුළු ජීවිතේ ඉංග්‍රීසි විෂය පිළිබඳ වාක්‍ය මට දීලා තියෙනවා. ඒ නිසා මම දැන් හරියටම පේපර් එකට ගැලපෙන්න ඒ අවශ්‍ය විෂය කරුණු ඒ හැටියෙන්ම උගන්වනවා.
ලියුම ලියනවා, ප්‍රස්තාර ලියනවා, රචනා ලියනවා. දැන් පසුගිය මාස දෙකේ මතක ඇති. පරිසරය විනාශ කිරීම යන අපිට විනාශ කිරීම කියන රචනාව ලියුවා. පයි chart එක වටරවුම් ප්‍රස්තාරය ලියුවා. ලිපි ලියුවා. ග්‍රැමර් පාඩම කරා. මොනතරම් විෂය කරු කන්දරාවක් අපි ගිය මාස දෙකේ කරා. ඒ වගේ අදත් අපි යනවා ලස්සන ලියුමකට. ඒ ලියුම කොතනද තියෙන්නේ? දෙවෙනි පේපර් එකේ 14 වෙනි ප්‍රශ්නේ ලකුණු 10ක් වෙනවා. හරි. දැන් පුතාලා ප්‍රශ්නේ කියනවා. මම විස්තර කරනවා. දෙවට අහන්නේ. The Social Services Club සමාජ සේවා සංගමය in your school ඔබේ පාසලේ සමාජ සේවා සංගමය hopes බලාපොරොත්තු වෙනවා. ඔබේ පාසලේ සමාජ සේවා සංගමය බලාපොරොත්තු වෙනවා to start ආරම්භ කරන්න a project ව්‍යාපෘතියක්. ඔබේ පාසලේ සමාජ සේවා සංගමය බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘතියක් ආරම්භ කරන්න to help උදව් කරන්න those children in the area who do not attend school. attend කියන්නේ පැමිණෙන්නේ සහභාගී වෙනවනේ. who do not attend school කියන්නේ පාසලට සහභාගී නොවන අය. හරි? those children in the area who do not attend school කියන්නේ එම ප්‍රදේශයේ පාසල් වලට නොයන අයට උදව්වක් කරන්න ඔබේ පාසලේ සමාජ සේවා සංගමය බලාපොරොත්තු වෙනවා. කෙටියෙන් කිව්වොත් ඔබේ ප්‍රදේශයේ පාසල් යන්නේ නැති අයට උදව් කරන්න ඔබේ පාසලේ සමාජ සේවා සංගමය බලාපොරොත්තු වෙනවා. ඒක නියම කාලීන ලිපියක් හරි මේ ලිපිවල කෑලි අහුලගෙන තමයි ඔය අතීත සිසුන් ඒගොල්ලන්ගේ ලස්සනට අදාළ අවුරුද්ද විභාගෙට උත්තරේ ලියාගන්නේ. මේ ලිපිවල තියෙන කෑලි වලින් තමයි අදාළ ලිපිය ඒකට සරසන්නේ. නියම කාලීන ලිපි. මේවා ලියන්න පුළුවන් නම් පුතේ ඉරහඳ අතගාලා දලදා හාමුදුරුවෝ ළඟ පොරොන්දු වෙලා ළමයෙකුට විභාගයට යන්න පුළුවන් මම විභාගයේ ගොඩ කියලා. පැහැදිලිද? ඒ තමයි මේ ලිපි. මේ තමයි ඕනම මට්ටමේ ලිපි. හරිද? මගේ ලිපි කීපයක් උදාහරණ දෙන්න. දැන් මතකයි පුතාලා යනවා. as the secretary ලේකම් හැටියට දැන් පුතාලා තමයි as කියන සම්බන්ධකයේ තේරුම මොකද්ද පුතේ? හැටියට. as the secretary of the club සංගමේ ලේකම් හැටියට write a letter ලියන්න ලියුම to the director අධ්‍යක්ෂකට of education in your area සංගමේ ලේකම් හැටියට director of education කියන්නේ අධ්‍යාපන අධ්‍යක්ෂකට සංගමේ ලේකම් හැටියට අධ්‍යාපන අධ්‍යක්ෂකට ලියුමක් ලියන්න ඔබේ ප්‍රදේශයේ හරිද? ඔබ ලියන්න ඔබේ ප්‍රදේශයේ අධ්‍යාපන අධ්‍යක්ෂකට ලියුමක් මේ දේවල් ඇතුළත් කරලා giving reasons for starting the project. give කියන්නේ දෙනවනේ reasons කියන්නේ හේතු දෙන්න starting this project ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හේතුව මොකක්ද? කෙනෙකුට ලියන්න මේ වගේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න හේතුව මොකක්ද හේතුව පුතේ? පළාතේ ළමයි පාසල් යන්නේ ඒක තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න හේතුව. හරි? ඊළඟ explaining the project ව්‍යාපෘතිය විස්තර කරන්න. මම කියන්නේ විස්තර කරනවා කියන්නේ කොහොමද මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ? කොයි ආකාරයකද මේ ව්‍යාපෘතිය කරන්නේ? ඒ කරන ක්‍රමය ඔයා විස්තර කරලා ලියන්න අධ්‍යක්ෂකතුමාට දැනගන්න. පැහැදිලිද? හරි.
3 asking ඉල්ලන්න ask for කියන්නේ ඉල්ලනවා asking for his support ඔහුගේ උපකාරය ඉල්ලන්න in working out the project පුතේ මාර්ක් කරන්න work out ක්‍රියාත්මක කරනවා work out ක්‍රියාත්මක කරනවා එහෙනම් asking for his support in working out the project කියන්නේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ඔහුගේ සහයෝගය ඉල්ලන්න හරි දැන් පැහැදිලිද කතාව අද සාමාන්‍ය විදිහට හිතන්න හරි මොකද්ද මේ කියන්නේ පුතේ හොඳ හුස්මක් අරගෙන පහළට දාන්න දාලා මොකද්ද මේ කියන්නේ බලන්න ඔන්න මම ඉස්සර කරනවා හරි ඕගොල්ලන්ගේ ප්‍රදේශයේ පාසල් නොයන දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ට අධ්‍යාපනය ලබා දෙන්න උදව්වක් කරන්න සැලසුම් කරනවා ඔබේ පාසලේ සමාජ සේවා සංගමය. හරි. ඒ සංගමේ ලේකම් ඔබ කියලා හිතන්න. ඔබ දැන් ලියන්න ඕනේ ඔබේ ප්‍රදේශයේ අධ්‍යාපන අධ්‍යක්ෂක ලියුම. ලියන්න ඕනේ අධ්‍යාපනයේ වටිනාකම කියලා. හරි අපි යන්නේ මොකද ඒ ලියුමේ අපි ප්‍රධාන වශයෙන් අතුලත් කරන්න ඕනේ කරුණු තුන තමයි මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ ඇයි කියන වගේ හේතුව ලියන්න ඕනේ දෙවෙනි කරුණ ලියන්න ඕනේ මහත්යාට දැනගන්න කොයි විදිහටද මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ ඒක විස්තර කරන්න ඕනේ හරිද ඊට පස්සේ මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ඔහුගේ උදව්ව උපකාරය ඉල්ලා සිටිනවා. ඒකරණිය මාක්සන් හරි මම ආසයි ඔයගොල්ලන්ගෙන් අහන්න රාජකාරී ලිපියක් ද මේ රාජකාරී නොවන ලිපියක්ද මේ රාජකාරී ලිපියක්ද රාජකාරී නොවන ලිපියක්ද මේක ෆෝමල් ලෙටර් එකක්ද මේක ඉන්ෆෝමල් ලෙටර් එකක්ද මේක ෆෝමල් ලෙටර් එකක්ද මේක ඉන්ෆෝමල් ලෙටර් එකක්ද හරි මොකද පුතේ මේ ලියුම මේක ෆෝමල් ලෙටර් එකක් රාජකාරී මට්ටමේ ලිපියක් ඔෆිෂියල් ලෙටර් එකක් ඉතින් පුතාට කලින් දුන්න නිබන්ධනය මතක ඇති ලිපි ලිවීමට ආරම්භ කරන වෙබ් සයිට් එකක් තිබ්බා starting letters and ending letters කියලා නිබන්ධනය ඒක තිබුණා රාජකාරී ලිපියක් වෙනකොට ආරම්භක වැකි තිබ්බා වෙනම ඒ වගේ මේ වගේ ලිපියක අවසන් කරන වැකි තිබුණා අන්නව මතකයට එන්න ඕනේ කො බලන්න මම මේ ලිපිය ලියන්නේ ඔබට දැනුම් දීමටයි. මම මේ ලියන්නේ ඔබට දැනුම් දීමටයි කියලා. ඒ ලිපි ලිවීමට අවශ්‍ය කරන වැකි සෙට් එකක් මම දුන්නානේ. ඒකේ වාක්‍යයක් තිබ්බා මම මේ ලියුම ලියන්නේ ඔබට දැනුම් දීමටයි. මම ලියන්නේ ඔබට දැනුම් දීමටයි කියන වාක්‍ය ශලිකව දැන් මතකෙට නේද කතුසන්? මම මේ ලියන්නේ ඔබට දැනුම් දීමටයි. එක දරුවෙක් ඉන්නවා මම බිලු නම ලිතිර දිනුෂ පුතා නියමයි මට මතකයි ඒකනේ
ඒ පුතාට විතරද මතකේ? අනිත් දරුවන්ට මතක නැහැ. මම මේ ලියන්න අපිට දැනුම් දීමට කියන වාක්‍ය කන්නේ. ඒක දරුවන්ට මතක. ඒ මොනේ කොහොමද? විතර පුතාට විතර මතක. මම මේ ලියන්න අපිට දැනුම් දීමට. හරි. ආගේ හරි පුතා තව දන්නේ හරි. පසුදු පුතා තත්ත්වස. ඒ පසුදු පුතා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා තත්ත්වස. අපි ගාමිණීසර්ගේ පුතා. ඔයගොල්ලෝගේ මැට්ස්ගේ පුතා. අර දරුවෝ දෙන්නෙක් අතුස්සන් ඉන්නවා. අනිත් කට්ටිය අතුස්සපෙක මට ශනිකෝ පේන්නද දන්නේ නැහැ නේ. පස්සට අතුස්සලා වෙන්න. එනම් ලිපිය ලියන්න යමුද? හරි මම පන්ති ඉදලා ඔයගොල්ලන්ට ලියන්න දෙනවා. ලියන්න දීලා මම චෙක් කරනවා දැන් මෙතන අපරාධ වෙන චූටි හොරාව. ඔයාට ඒක ලියන්න දෙලා නාස්ති කරන්න. මම උත්තර වේලා ලස්සන විස්තර කරලා දෙන්නම්. හරි. එසේනම් අපි ලියන්න ගමු. දැන් මේකනේ ලියුම ලියනකොට හරි මෙතනින් දාන්න ඕනේ අපේ පාසලේ ලිපිනය. මෙතන දාන්න ඕනේ දිනේ. උදා ගන්න ඕනේ ඒක. මෙතන දාන්න ඕනේ අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ලිපිනය. මෙතනින් ආමන්ත්‍රණය. මෙතනින් අපි ලියන ලිපියේ අරමුණ සහිත ප්‍රධාන වාක්‍යය මාතෘකාව. අපි ලියන ලිපියේ අරමුණ රැගත් මාතෘකාව. ඉතින් මම පුතාට එක දෙයක් කියනවා මේක අහගන්න පුතේ. ඔයාගේ ලිපිනය මෙතන දිග මෙහෙම පළට ලියනකොට සහ දිනේ මෙහෙම ලියනකොට මේ කොලේ ඉඩමද වෙයි. උත්තරේ ලියාගන්න ඉඩමද වෙයි. ඒ නිසා මම මෙහෙම ගන්න යෝජනා කරන්නද ඔයා කැමති නම්. ඔයාගේ ලිපිනේ අපි දික්කතට මෙහෙම ලියමු. ඉඩ නැති නිසා. ඔල කියන්නේ වෙන සුගස්සර ඉගෙනුවේ යවන්නාගේ ලිපිනය මෙහෙම කෙලින් ලියන්න කියලා හැම කවුරුත් කියන්නේ එහෙම නැහැ. ආත්ම ගානවල මේ පාපෙන් මිදෙන්න බැහැ කියන්නේ. ඉපදින හැම ආත්මයක් ගානම සුගස්සරගේ ගුරු හමු නොයි. ඒසකවරේ හොත් කරනෝනේ මෙහෙම තමයි සර් ලියන්න කියලා ඉගෙනුවේ. මෙතෙන්දි මේ කොලේ ඉඩමදි වෙන හින්දා සර් කිව්වා දික්කතට ලියන්න කියලා. එහෙනම් ඔයාගේ පාසලේ ලිපිනය දික්කතට ලියන්න පුතේ මෙහෙම. ඉඩ නැතිනේ විභාගෙ ලියන්න පහළට පාසලේ ලිපිනේ දන්නේ නැත්නම් අම්මෙන් අහන්න. අම්මේ මම යන ඉස්කෝලේ ඇඩ්‍රස් එක මොකද්ද කියලා අම්මෙන් අහන්න. හොඳ අම්මා කෙනෙක් හිටියොත් කියලා දෙන්න. හොඳ අම්මා කෙනෙක් හිටියොත් හොඳට කියලා දෙන්න. තාත්තෙන් අහන්න. තාත්තේ මම යන ඉස්කෝලේ ඇඩ්‍රස් එක මොකද්ද? දිනේ දාන්න. දිනේ මුලට මාස මතට අවුරුද්ද දාගන්න. අද දිනේ 29. දිනේ මයින් ගන්න ඇඩ්‍රස් එක අම්මගෙන් තාත්තෙන් ගන්න. හරිද? දැන් ගන්න මෙතන අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ඇඩ්‍රස් එක දාන්න මෙතන. ඒක මාත් කියනවා. The director of education
candy rod පෙරාලිය එකක් දාන්න ඊට පස්සේ candy rod පෙරාලිය හරිද පුතේ ආමන්ත්‍රණය කරන්න dear sir හරි පුතා අපේ මේ T අකුර කෙලින් මේ K අකුර කෙලින් මේ P අකුර ඒ P අකුර කෙලින් මේ D අකුර එකම රේඛාවක් දිගින් මේ අකුර ටික තියෙන්නේ එහෙම තමයි ලස්සන ලියුම් කියන්නේ දැන් අපි දාන්නේ මාතෘකාව මම කොහොමද පුතාට කියලා දෙන්නේ මාතෘකාව අපි නිර්මාණය කරන්න ඕනේ මාතෘකාව වඩාත්ම නිවැරදි හොඳම ගුරුවරු බලාපොරොත්තු වෙන්නේ ඒ මාතෘකාව ප්‍රශ්නේ ඇතුළෙන්ම ගන්න. ප්‍රශ්නේ ඇතුළෙන්ම ගන්න අපි මාතෘකාව කොහොමද හොයන්නේ? හොයන්නේ තමයි පුතේ ඔය ප්‍රශ්නේ ප්‍රධාන අරමුණ තමයි මාතෘකාව. ඔය ප්‍රශ්නේ මොකද්ද අරමුණ? ඔයාලා ඔය ප්‍රශ්නේ කියවලා උඩින්ම තියෙන එකේ අරමුණ මොකද්ද බලන්න. ඒ අරමුණ තමයි මාතෘකාව. නැත්තම් දරුවෝ මාතෘකාව කොහොමද හදලා ලියන්නේ තියෙන්නේ මේකට? කොහොමද මේකට දාන මාතෘකාව? මොකද්ද මේකට දාන මාතෘකාව? ඕනේ කරුණ කරන්න. කොහොමද පුතේ මාතෘකාව හොයන්නේ? ප්‍රශ්නේ ඇතුලේ තියෙනවනේ විස්තරයක් කියලා. ඒ විස්තරේ ඇතුලේ තියෙන අරමුණ මේ ලියුම ලියන අරමුණක් ඇති. ඒ අරමුණ තමයි මාතෘකාව. එහෙනම් නිකන් ජොඩියට වගේ. ඔයාලට මේ හැකියාව ලැබෙන්නේ. උඩ වාක්‍යයේ හොයන්න බලන අරමුණ රැගත් මාතෘකාව කියන එක ගහන්න ඕනේ. උඩම තියෙන එකේ අරමුණ මොකද්ද කියන තැන තමයි මාතෘකාව තියෙන්නේ. අරමුණ මොකද්ද එළුවෝ? ඒක තමයි මාතෘකාව. අරමුණ එළුවෝ ඒක තමයි මාතෘකාව. ගහන්න වඩියක් හරි මෙන්න මෙතන ඉඳලා ගහලා දෙනවා a project to help those children in the area who do not attend school मतलब दिन उड़वा තියෙන්නේ the social services club in your school hopes to start කියලා තියෙනෝනේ ඊළඟට a project අන්න එතන ඉඳන් කෙලවර දක්වාම ඉරක් ගහපු දරුවෝ මාතෘකාව ප්‍රශ්නයක් පිළිබඳව තෝරගත්තා කොහොමද එහෙමයි a project to help those children in the area right right හරි පුතේ ඒක තමයි මාතෘකාව එහෙනම් මේ ලියන්න මේ a project දැන් යන මාතෘකාව a project to start කියලා එකට ටියුට් එක බලලා ඒ වාක්‍යයේ විදිහට ලියාගෙන යන්න ඒ වාක්‍යයේ විදිහට ලියාගෙන යන්න ලස්සන අකුරු ලියන්න පුතේ
විභාගයට පාඩම් කරන උත්තර මේවයි. හරි. අඩිරුල තියලා කෙලින් එකක් ගන්න මාතෘකාවට යන්න. අඩිරුල තියලා ගන්න ලස්සනට. හරි. උත්තරය අපි ලියමු. දැන් ලියන්න පටන් ගමු. I am writing to inform you that I am writing to inform you that පුතේ මේ that එක දැන් දන්නවද? මම ඔයාලට 10 පන්තියේදී ලිපි ලියනකොට රචනා ලියනකොට 11 පන්තියේ ගිය සතියේ වෙනකන් රචනා ලිපි ලියන තෙක් මම ওই that එක කී තැනක ලියලා නැද්ද? හැබැයි that එක හරියට ලියන්නේ ගිය සතියේ නේද? conjunctions පාඩමේ that එක. conjunctions පාඩමේ that එක බව කියලා අන්න දැක්කද? එහෙනම් මෙතෙක් කල් ඔයගොල්ලන්ට that එක මම ලිව්වා. ඔයගොල්ලොත් ලිව්වා. හැබැයි that කියන එක හරියටම විස්තරාත්මකව දැනගත්තේ ගිය සතියේ ඉරිදා. දැන් මේ that එකේ සැකයක් නෑ. ඔයත් හොඳට මම වගේම that එක භාවිත කරන්න දන්නවා. හරිනේ? right. I am writing to inform you that the most of students in ඔබේ ගමේ නම ලියන්න මෙතන. ඔබේ ගමේ නම ලියන්න. ගමේ නම මොකක්ද කියලා ඕනනම් දැන් කෝල් එකක් දෙලා ග්‍රාම සේවකෙන් අහන්න. ඉස්කෝලේ නම අම්මගෙන් ඇහුවා. දිනේ තාත්තගෙන් ඇහුවා. ගමේ නම දන්නේ දැන් ග්‍රාම සේවකට කෝල් එකක් දීලා. ඒක තමයි ඔබ මොන හරි ගමේ නම ලියුවා. අදට නම කියනකො ගමේ නම අපි ගෙලියොයි කියලා. ගෙලියොයි විලේජ් කියලා දානවා. වැලිගල්ල විලේජ්, කාඩපිටිය විලේජ්, උලපනේ විලේජ්, කුරුඳුවත්ත විලේජ්. විලේජ් කියලා කියන්න විලේජ් village. Do not attend the school. Full stop. පිරිසිදු ලියාගන්න සිංහල තේරුම ඔක්කොම ටික දෙනවා. අපි ලියන්නේ මේ සාමාන්‍ය පරිම විභාගයේ වැඩිම ලකුණු ලැබෙන දෙවෙනි ප්‍රශ්නය. Full stop. It is very sorry to say that they start to do jobs.
from their childhood. From their childhood. It is very sorry to say that they start to do jobs from their childhood. Full stop. At the time of schooling, come on, at the time of schooling, they try to earn money. They try to earn money first off. First off, this happens. This happens like this. This happens like this. Because they and their parents, they and their parents, they and their parents do not know the value of education. Full stop. Full stop. They are poverty. They are poverty stricken people. They are poverty stricken people. They are poverty stricken people. Full stop. Sir, come on. Sir, come on. If we can help them, then if we can help them,
සමහර ගුරු සජීවී පන්තියක මෙච්චර ලොකු ලියුම් ලියන්න නැතිකොට අපි මේ ඔන්ලයින් ක්‍රමයකට ලියන්නේ. ඒ කියන්නේ ආයෙ නැවත මේව උගන්වන්නේ අපේ පන්ති වල. හරියට ලියන්න. If we can help them to get the education, if we can help them to get the education, come on, it is a noblest thing. It is a noblest thing that we can do for them. ඔය හරියට ලියාගන්න මම විස්තර කරනවා. හරියට ලියාගන්න පුතේ මම විස්තර කරනවා. That we can do for them. To get the education, it is the noblest thing that we can do for them. Full stop. Aluthulugi. 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 අපි විස්තර කරනවා දැන්. අපි කරන විදිහ. We can show them some educational films. We can show them some educational films. And introduce some new educational programs full stop. Then only they will understand. They will understand. They will understand the value of education. Full stop. परिश्रम लियागलुंदी. परिश्रम लियागलु. तापड़े के चेरे दियन.
අලුත් කියවල ලියන්න අවසාන ඡේදය we hope to start this project. We hope to start this project on weekends. We hope to start this project on weekends. Full stop. First, we can grade them. First, we can grade them. පුතාලා මතකද අණුව කියන වචනේ අණුව first we can grade them according to the age and abilities. Full stop. Full stop. To implement මම ආසයි ඇත්තටම ධර්මයෙන් අහන්න. කාටද පුතේ මතක මේ පන්තියේ මේ ළමයි එකතු වෙනවා සෑහෙන සෙට් එකක්. පන්තියෙන් බාහිර වැඩි අද එකතු වෙලා ඉන්නවා. කාටද මතක ඉම්ප්ලිමන්ට් කියන ක්‍රියාපදේ තේරුම? මේ ලිතිර පුතා නියම පාඩම් කරනවා. හැම වෙලාවෙම මේ ලිතිර පුතා ශනිකව අතුස්සනවා. කොල්ලගේ මොන තමයි මේ කල්පනා කරගන්න ඕනේ. හොඳයි මරුනේ. ශනිකව හැම වෙලාවෙම දරුවා අතුස්සනවා. ලිතිර පුතා පානියමයි විදිහට. ඉම්ප්ලිමන්ට් කියන වචනේ වල විතරයි මතක සන්තෝෂ වෙන්නේ. එහෙමයි. නියම කොල්ලෙක්. ලිතිර දිනුසල පුතා. හැම වෙලාවෙම මේ දරුවා දන්න කෙනෙක් අතුස්සන්න කියනකොට දරුවා අතුස්සනවා. අනිත් කට්ටිය උස්සන නැත්තේ අතලෙත් නිසා නෙවෙයි දැනට තියෙන්න වෙන්නේ. හරි. To implement this program come on තපොඩයි පුතේ සුපිරි උත්තරයක් අපි දෙන්නේ we need some teachers මේක විභාගයට එනවා කියලා හිතාගෙන ඉන්නේ මේ සැරේ සාමාන්‍ය විභාගයේ ලියුම මේක කියලා හිතාගෙන ඉන්නේ we need some teachers come on some books come on හරිද මම පන්ති පටන් ගන්නකොට කිව්වා
සියුම් ගැටලු එයි ඒ වෙලාවේදී ඒවා යථා තත්ත්වයට පත් වෙන තුරු විනාඩියක් දෙකක් තත්පර කිහිපයක් ඉවසෙමින් ඉන්න ඕන කියලා. ඒක හොඳයි. තව සමහර පන්ති වල එහෙම චූටි දෙයක් වෙච්ච ගමන් තත්පරයකට ළමයි සෑහෙන්න පාඩමින් ඉවත් වෙනවා. දැන් මගේ පන්තියේ දරුවෝ එක්කෙනෙක්වත් එහාට ගිහලා නැහැ. මම පන්ති පටන් ගන්න කලින් පුතාලට කිව්වා චූටි ගැටලු වෙයි. කාලගුණ අයපත් කාලගුණයත් එක්ක නියමයි. සමහර පන්ති වල පොඩ්ඩක් ඇත්ත ළමයි එහෙම වෙනවා. මරු හරි අන්නේ කොමනාව තියෙනවා හරි නේද නියමයි software instruction and a place full stop tapos if you can help to implement this project, come on. If you can help to implement this project, we are very much thankful to you. We are very much thankful to you. මම ලියන්න වාක්‍යය මම්මගේ ලැප් එකේ මං ගිහිල්ලා ළමයිගේ නම් ටික බලනවා. දැන් මං ගිහලා බලනවා. මේ වාක්‍යය දන්න දරුවෝ කවුද කියලා. හරි? අපිට විශ්වාසයි. ඔබ අපේ ආරාධනාව ප්‍රතික්ෂේප නොකරන බව කියලා letter writing tute එකේ කද්දිම වැකියක් තිබ්බා. මා ඒක ඕගොල්ලන්ට පාඩම් කරගන්න කියලා බොහෝම උවමනාවෙන් කිව්වා. අපිට විශ්වාසයි ඔබ අපේ ආරාධනාව ප්‍රතික්ෂේප නොකරන බව කියන වාක්‍යය මතක තියෙන දරුවෝ පැහැදිලිවම දකුණු අත උස්සන්න. බොරුවට එහෙම අත උස්සන්න එපා. ලබන ආත්මේ දකුණු අත නැතුව තියෙන්නේ. ලබන ආත්මේ ඉපදෙන දකුණු අත නැහැ. බලමු. ඔන්න මේ උගන්වන්නේ යම් කිසි දෙමව්පියෙක් බලන් ඉන්නවා නම් ඔබේ දරුවෝ මේ වෙනකොට ඒවා පාඩම් කරලා නැහැ. ඔබ අතුස්සගෙන පුතේ. හරි මේ පාඩම උගන්වන එක යම් කිසි දරුවෙක් බලන් ඉන්නවා නම් ඒ අම්මා හෝ තාත්තා බලන්න මේ වෙලාවේ තමන්ගේ දරුවා අතුස්සගෙන ඉන්නේ කියලා. ලිතිර දිනුෂර පුතා නැවත වතාවක් ඉදිරි පෙළෙන් ඉන්නවා. තීක්ෂණ දුව අතුස්සගෙන ඉන්නවා. හරි. අපේ තිසුන් රෝචන පුතා නැවත අතුස්සනවා. ළමයි තුන්දෙනයි. මොකද උනේ? හරි පුතේ. පස්සේ පුතා දැන් අතුස්සනවා. අතකේ මේ වාක්‍ය එකක් නෙවෙයි. අන්නේ අමතක කළ බෑ පහල දාන්න. හරි? අපිට මේ වාක්‍ය ලියන්න ඕනේ මෙතන අපිට. We are sure you will not
මතකදී වාක්‍යය turn down. We are sure you will not turn down our kind proposal. A letter writing duty के वजह से भी invitation ये वचन में तेरे गैर पिंडे एक नंबर में वचन दादी को सिंगल विस्तार करना awesome है. Thank you. Obey Viswasi. Yours faithfully. Asankarana में कालिया माता asankarana के ना नितान था secretary. I think superior liu में वाले वचन के ना पट्ट superior liu हरने उन्हें ते मैं लिउ मत ऐतिक के लहित रामट विभागे में भी ये तरह सार्थक लिपि अगले का हरी बात विस्तार करने वाले सिंगले उधर हरने मैं सरे विभाग में लिउ में इन्हीं के लहित आगे ना हरने लिपि लिया ने पैक कर दिया और जब मैं दिन संजीवी पंक्ति में दबा समान उर्दू में वाली लिपि लिया नती कोटे समान पासा में दबा और धन्यवाद दिन पास में तात्ते ओगला में पास में तात्ते ओगला में और क्या पढ़ने हैं माँगे पास में ना मैं वाली लिपि लिया ना अदाल में लिया नहीं दरवान में कहा दाल मानो सुबह से ऑनलाइन निकट में लिपि लिया ना आई तीन पुते में कितने हानि तबाही नवत संजीवी पंक्ति पढ़ने का था मैं पुते किसी तो विषय करना उगल मंडी नहीं साधारण के दरवान का पित्ते का संबंध नहीं किया हारी चेक कर उन्नवाल लिया है इस तरह करना I am writing to inform you mama liyanne obata danum deebata api kadapada karana thiyena වාක්‍යයක් එක that conjunctions that එක the most of students in බොහෝමයක් සිසුන් අහවල් ගමේ do not attend පාසල් යන්නේ නැහැ do not attend the school පාසල් යන්නේ නැහැ. It is very sorry to say that. It is very sorry to say. අමතක වෙච්ච දරුවෙක් ඉන්නවනම් මාක් කරගන්න. It is very sorry to say කියන්නේ කියන්න කනගාටුයි. It is very sorry to say කියන්න කනගාටුයි. that කියන conjunctions එක. පේනවද conjunctions එක භාවිත වෙන විදි? කොහොමද වටිනාකම සම්බන්ධකේ? It is very sorry to say that කියන්න කනගාටුයි they කියන පාසල් නොවන දරුවෝ ඔවුන් they start to do jobs ඔවුන් රැකියා කරන්න පටන් ගන්නවා from their childhood කියන්නේ ඔවුන්ගේ ළමා කාලය ඔවුන්ගේ ළමා කාලයේ සිටම ඔවුන් රැකියා කරන්න පටන් ගන්නවා at the time of schooling අන්න පුතේ මාක් කරගන්න at the time of schooling කියන්නේ පාසල යන කාලයේදී at the time of schooling පාසල යන කාලයේදී they try ඔවුන් උත්සාහ කරනවා to earn money मुदल उपयन पासल कालेदी ओन उत्साह करना मुदल उपयन this happens can सिद्ध वेलोनी this happens can may सिद्ध वेन्ने like this can may विदियर सिद्ध वेन्ने because पेनोट conjunctions भागिता वेन्ने हेटी
that එක තියෙනවා because තියෙනවා කොහොමද ඉගෙන ගත්ත ළමයිගේ උත්තරයක තියෙන පෝෂණ ගුණය පෝෂණය කොහොමද because they and their parents also only දෙමව්පියෝ do not know දන්නේ නැහැ the value of education value කියන්නේ වටිනාකම ඔවුන් සහ ඔවුන්ගේ දෙමව්පියෝ දන්නේ නැහැ අධ්‍යාපනයේ වටිනාකම full stop අසල උත්තරේ අසල විවෘත they are poverty stricken people පුතේ අනුගමනය කරන්න poverty stricken people අන්ත දුගී දුප්පත් මිනිස්සු අන්ත දුගී දුප්පත් මිනිස්සු they are poverty stricken people අන්ත දුගී දුප්පත් මිනිස්සු ඔවුන් අන්ත දුගී දුප්පත් මිනිස්සු sir මහත්මයාණනි if we can help them if එක බලන්න if එක උඩ that එක තිබ්බා මැද because තිබ්බා දැන් if එක තියෙනවා කොහොමද conjunctions පාඩේ වලට ගන්නවනේ if we can help them අපිට පුළුවන් නම් උදව් කරන්න ඔවුන්ට අපිට පුළුවන් නම් ඔවුන්ට උදව් කරන්න to get ලබා ගන්න the education අධ්‍යාපනය අපිට පුළුවන් නම් ඔවුන්ට අධ්‍යාපනය ලබා ගන්න උදව් කරන්න it is the noblest thing කියන්නේ උතුම් දෙයක් ඒ උතුම් දෙයක් that we can do for them ඒක උතුම් දෙයක් අපිට ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් අපිට ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් උතුම් දෙයක් ඒක මම මේ ලිපිය ලියන රචකයා කොච්චර ලස්සනද මේක ලියනවද කියලා හිතන්න මේක ලියන රචකයා කොච්චර ලස්සනද මේක ලියනවද කියලා උදව් කරන්න හිතෙන්න ලියනවා we can show them show can පෙන්නනවා අපිට පුළුවන් ඔවුන්ට පෙන්වන්න some educational films සමහර අධ්‍යාපනික චිත්‍රපටි අපිට පුළුවන් ඔවුන්ට පෙන්වන්න ජීවිත අධ්‍යාපනය ලැබුණාට පස්සේ කෙනෙක් දිනන විදිහ අපිට ඔවුන්ට පෙන්වන්න පුළුවන් චිත්‍රපටි ආශ්‍රිතව and introduce හඳුන්වා දෙනවා ඒ ඉස්කෝලේ යන්න නැති ළමයින්ගේ ඉස්කෝලේට හිතෙන්ද හිත අවුස්සන්න හිත දිරිමත් කරන්න අපිට පුළුවන් ඔවුන්ට අධ්‍යාපනික චිත්‍රපටි පෙන්වන්න and introduce හඳුන්වා දෙන්න some new educational programs අපිට පුළුවන් ඔවුන්ට නව අධ්‍යාපනික වැඩසටහන් හඳුන්වා දෙන්න පුළුවන් අපිට then only ඔන්න පුතේ ලස්සන කෑලිය වාක්‍ය අතරට වැටෙන ලස්සන කෑලි වාක්‍ය අතරට වැටෙන ලස්සන කෑලි මේවට ගම වෙසක් කෝඩුවක නම් රැලි වගේ හරි ලස්සන කෑලි වෙසක් කෝඩුවක හැඩයක් නෑනේ රැලි නේද ඒ වගේ ලිපියක ලස්සන මදි මේ වගේ කෑලි මැදට වැටෙන්නේ නැත්තම් then only editor they will understand ඔවුන්ට අවබෝධ වේවි the value of education අධ්‍යාපනයේ වටිනාකම we hope to start this project අපි බලාපොරොත්තු වෙනවා ආරම්භ කරන මේ ව්‍යාපෘතිය ක්‍රියාපදයක් විතර 2 එකේම ලස්සන දෙනවා නේද we hope to start this project on weekends අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපෘතිය සති අන්තයේ පටන් ගන්න. First ඉස්සල්ලාම we can grade them අපිට පුළුවන් grade කරන්න ඕනද පන්ති මට්ටම් වලට දාන්න. අපිට පුළුවන් ඕනද පන්ති මට්ටම් වලට දාන්න according to the age according to කියන පුතේ අනුනේ අනුව වයසට අනුව අපිට පුළුවන් ඉස්සරහම වුණ පන්ති වලට දාන්න and abilities
abilities කියන්නේ හැකියාවන් ඔවුන්ගේ වයසට සහ හැකියාවන් වලට ගැළපෙන පරිදි අපිට පුළුවන් ඔවුන්ව ඉස්සෙල්ලාම පන්ති වලට දාන්න. To implement this program මේ වැඩසටහන implement කරන්න කියන්නේ ක්‍රියාත්මක කරන්න. ලස්සන වචනේ එක පුතාටයි මම තිබ්බේ ලිතර පුතාට. To implement this program මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට දැන් ඉන්න උදව් අධ්‍යක්ෂකතුමා උදව් ඉල්ලනවා. අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් උදව් ඉල්ලනවා. We need අපිට අවශ්‍යයි some teachers ගුරුවරු ටික දෙනෙක්. අපිට අවශ්‍ය ගුරුවරු ටික දෙනෙක්. some books පොත්පත් ටිකක් අපිට අවශ්‍යයි. instructions ඕනේ. උපදෙස් ඕනේ. ඔක්කොම තිබුණා කරක් නෑ උපදෙස් ගත්තා. උපදෙස් ඕනේ. and a place ඒ ඔක්කොම තිබිලා තැනක් තිබ්බේ නැත්නම් වැඩක් නෑ. ඒ සම්ම තැනකුත් ඕනේ. a place. sir mahatmyarani, if you can help us ඔබට පුළුවන් නම් අපිට උදව් කරන්න. ඔබට පුළුවන් නම් අපිට උදව් කරන්න to implement this project. මහත්මයානි ඔබට පුළුවන් නම් අපිට උදව් කරන්න මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. මහත්මයානි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඔබට පුළුවන් නම් අපිට උදව් කරන්න. We are very much thankful to you. ලස්සනයි. අපි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. හරිම අපූර්ව ලිපි අවසානයේ. අපි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අවසානයේ ගහනවා අපි හැඩවැකියක්. We are sure අපිට විශ්වාසයි you will not turn down. පුතාලා දන්නවා මේ වාක්‍යම දන්නවනේ. turn down කියන්නේ ප්‍රතික්ෂේප කරනවා. අපිට විශ්වාසයි ඔබ ප්‍රතික්ෂේප නොකරන බව. turn down කියන්නේ ප්‍රතික්ෂේප කරනවා. our kind proposal අපේ කාරුණික යෝජනාව. අපි යෝජනාවක් කරන්න යන්නේ. අපිට විශ්වාසයි ඔබ අපේ කාරුණික යෝජනාව ප්‍රතික්ෂේප නොකරන බව. proposal के योजना स्तुति ඔබේ විශ්වාසය. කොහොමද තේලිම? I think නැවත වතාවක් මම කියනවා සුපිරිම ලියුම. හරි? පැයක් වගේ කාලයක් ගියා ලියුමට. හරි? ලියුම ලස්සනට ලියලා හැම වචනයක් ගානම බෝඩ් එකේ ලියලා මකලා ඔක්කොම කරලා ලස්සන සිංහල විස්තර කරලා යමාවුත් මාක් කරලා හරි හොඳ ලියුම පැයක් වගේ කාලයක් ඇතුළත ගියා පිරිසිදු පැහැදිලිව තේරෙන්න හැමෝටම උගන්වන්න. මේක විනාඩි 5කට ලියන්න පුළුවන්. ලියන කෙනා විතරයි ලියුම් දෙය දන්නේ. ඉගෙන ගන්න ළමයට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ළමයට මේ ලිපි ලිවීම අප්පිරිය වෙලා යනවා. හරි පැහැදිලි නේද පුතේ? මම හිතලා පුතාලා ලිපියත් එක්ක සෑහෙන තෘප්තිමත් වෙන්නේ නැති. ගොඩක් කරුණු මතක් වෙන්නේ නැති. අතීතයේ ඉගෙන ගත්ත කරුණු මතක් වෙන්නේ නැති. පෙර කරුණු මතක් වෙන්නේ නැති සහ ලිපි ලිවීමට නව ප්‍රණාමයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. හරි. එහෙනම් අපි ලිපියෙන් සමවරගෙන අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. හරිද? ඔය ගමන් වතුර ටිකක් ගෙන්න ගන්න බොන්න කරන්න හොඳ සතුටින් ඉන්න ඕනේ. හරි. අපි 23 වෙනි පිටුවේ නැත 21 වෙනි පිටුවට යනවා. පිටුව 21. පිටුව අංක 21 page number 21 පිටුව අංක 21 ඒකේ උඩ ප්‍රශ්නේ කරාමතේ පිටුව අංක 21
ටියුටර් එකේ උඩින් තියෙන ප්‍රශ්නය අපි කරා පළවෙනි ප්‍රශ්න කරා යට තියෙන ප්‍රශ්න තමයි කරන්න ඕනේ. හරි මම ප්‍රශ්නේ කියවන්නම්. Match the sentences parts to convey meaningful ideas. match කියන ගලපන්න. The sentences කියන්නේ වාක්‍ය parts කියන කොටස. ගලපන වාක්‍ය කොටස් to convey ලැබෙනසේ meaningful ideas. අර්ථවත් වාක්‍ය අපිට ලබා ගැනීමට හැකිවනසේ වාක්‍ය කැලි ගලපන්න. මම මොකවත් නොකර ඉන්නම්. හරි මම මොකවත් කියන්නේ නැතුව ඉන්නම්. දැන් මේ 8 වෙනි මාසෙනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තමයි මේක එන්න තියෙන ලකුණු 5ක් වෙන්නේ. කිස්තෙන් 6ක් තියෙනවා. එකක් රජය අපිට කරලා දෙනවා. 5ක් අපි ලියලා ලකුණු 5ක් ගන්නවා. මම විනාඩි 3ක් 4ක් දෙන්නම්. දාන්න බලන්න ලස්සන උත්තරේ මේක. කොමන් ලියලා ඉවරයි. Hands up please those who finish your writing. Are you still writing? Alia. කොහොමද දැන් ලියලා ඉවරයි කියලා රුයි? කොහොමද දැන් ලියලා ඉවරයි? කදරුවයි දෙන්නයි මම දරුවන්ට මතක් කරනවා. හරි හොඳයි. හොඳයි. කිසිම වදයක් නැතුව ලස්සන ඉගෙන මට ඒක පැහැදිලිව පේනවා. දැන් පැය දෙකකට ආසන ප්‍රමාණයක් අපි ඉගෙනුවා. දරුවට ඒක ලස්සනට ඉන්නවා.
ඒක හොඳ වීර්යවන්ත ගුණයක්. හරිද? චෙක් කරමු නම් උත්තරේ. දැන් දරුවෝ ලියලා දෙන අත උස්සනවා. ඒ අත උස්සන දරුවෝ අමතර තව ලිප් කට්ටිය අත උස්සනවා. අත උස්සන දරුවෝ කීප දෙනාට අමතරව තව ලිප් දරුවෝ ඉන්නව නම් බලන්න. හරි නිරෝෂිදුවත් හරි ලියලා ඉවරයි. hari අනිත් අංජාන දුව ලියලා ඉවරයි. ලිතිර දිනුසර ලියලා ඉවරයි. ඉලුෂි ලියලා ඉවරයි. කමිදු ලක්ෂණ ලියලා ඉවරයි. විරාජ් පුතා ලියලා ඉවරයි. හරියට චෙක් කරමු. ඒ පැත්තේ ඒ කියන තීරුවේ හරි ඒ කියලා දාලා තියෙන තීරුවේ හිස්තැනට ගැලපෙන්නේ B පැත්තේ කොකද? ඒ පැත්තේ වාක්‍ය කෙලවරේ ඒ පැත්තේ වාක්‍ය කෙලවරේ ඒ පැත්තේ වාක්‍ය කෙලවරේ හිස්තැන් කීපයක් තියෙනවා එතන ගැලපෙන්නේ. I got up at 5 o'clock yesterday. මම ඊයේ අවදි වුණේ 5ට. and had a bath. ඒකට මම නාගත්තා. then උත්තරේ I had breakfast and left for work. උත්තරේ C. උත්තරේ C අවුල. උත්තරේ C. දෙක. Situm was not well last week. Situm ගිය සතියේ සනීපෙන් හිටියේ නැහැ. Situm ගිය සතියේ අසනීපෙන් හිටියේ. Not well සනීපෙන් සිටියේ නැහැ. Situm ගිය සතියේ අසනීප වී සිටියේ. However, කෙසේ නමුත් උත්තරේ E. He managed to complete his assignment. ඔහුගේ පැවරුම කළා. All the students are very happy. සියලුම සිසුන්ට හරිම සතුටුයි. because of උත්තරේ their educational trip to Goa next week. උත්තරේ A. උත්තරේ A. Everyone ordered ice cream for dessert. හැමෝම ඇනුම් කළා ice cream අතුරු පසට except කියන්නේ හැර හැමෝම ice cream ඇනුම් කළා අතුරු පසට හැර කවුරු හැරද? Ravidu who had some throat. So throat කියන්නේ උගුරේ අමාරුව. උත්තරේ B. උගුරේ අමාරුව තිබ්බ රවිදු හැර අනිත් හැමෝම ice cream ඇනුම් කළා. 5. The manager advised the two salesmen. කළමනාකරු අවවාද කරා වෙළඳ මහතුන් දෙදෙනාට since කියන වචනේ පුතාලා දන්නවා since කියන්නේ නිසා. since කියන සම්බන්ධකේ තියෙනම දන්නවනේ අපි ඉගෙන ගත්තනේ. since කියන්නේ නිසා. උත්තරේ මොකක්ද? උත්තරේ F. They were late for work. ඔවුන් රාජකාරියට ප්‍රමාද වුණු නිසා.
I will help you with the difficult sums. මම ඔබට අමාරු ගණන් වලට උදව් කරන්නම්. උත්තරේ නිකම් වෙනවද? if උත්තරේ D. හරි. කොහොමද ඔක්කොම හරි දරුවෝ. හොඳයි. නියමයි. ෆස්ට් පේපර් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. දැන් මගේ ආදරණීය දරුවන්ට මම දෙන ලස්සන හෝම්වර්ක් එකක්. හරි. ලබන සතියේ ඉරිදා වෙනකොට දවස් ගණනාවක් තියෙනවා. හරියටම සතියක් තියෙනවා. නිස්කලංකව මේ උත්තරය අපූර්වට ලියලා තියන්න ඕනේ. හරි. පෙරලන පිටුවක 20. පෙරලන පිටුවක 20. හරි. පිටුවක 20. හරි. පිටුවක 20 මම කියන එක හරියට පුතාලට page number 20. හරි. පිටුවක 20 යට තියෙන ප්‍රශ්නය. මම මොකක්වත් කියන්නේ පළවෙනි වාක්‍ය කියවන්න බලමු. මොනවද නැතුව මොකක්ද වෙන්නේ කියලා බලන්න පළවෙනි වාක්‍ය කියවන්න. හරි. පොඩි වාක්‍යයක් තියෙන්නේ. මොකද්ද පුතේ ප්‍රශ්නේ? story writing. හරි? story writing. පුතාලා දන්නවනේ සාමාන්‍ය පෙළ විභාගයේ දෙවෙනි පේපර් එකේ 16 වෙනි ප්‍රශ්නෙට සාමාන්‍ය පෙළ විභාගයේ දෙවෙනි පේපර් එකේ 16 වෙනි ප්‍රශ්නේ කියන්නේ අන්තිම ප්‍රශ්නෙට ලකුණු 15ක් ලැබෙනවනේ. ඒ ලකුණු 15 ගන්න අපිට රචනා මාතෘකා 3ක් හෝ 4ක් දෙනවනේ. ඒ 3ක් හෝ 4ක් දෙනවනේ. ඒකෙන් එකක් තියෙනවනේ අපිට තෝරලා ලියන්න. 4න් අපි එකක් ලියනවා. ඒකේ තියෙනවනේ පුතේ create a story කියලා. හරි. create a story. create කියන්නේ නිර්මාණය කරන්න, a story කියන්නේ කතාව. කතාවක් නිර්මාණය කරන්න. create a story. කතාවක් නිර්මාණය කරන්න. මතකද අපි ඊට කලින් කතාවක් නිර්මාණය කරා මේ පොතේ. ඔන්න අලුත දරුවෝ අහගන්න ඕනේ නෑ. අලුත් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච දරුවෝ අහගන්න ඕනේ. අපි මේකේ ස්ටෝරි එකක් ක්‍රියේට් කරා. මේ පොතේ නෙමෙයි. දෙකේ ස්ටෝරි එකක් ක්‍රියේට් කරේ අපි. ඔව්. කලින් පොතේ. හරි? අපේ මාස්ටර් කරන දීලා තිබෙන ටියුට් එකේ ස්ටෝරි එකක් ක්‍රියේට් කරා. ඒ පොත උගන්වලා අවසන් වෙනානේ මේ පොත පටන් ගත්තේ. ඉතින් මම විස්තර කිව්වා කියන්නේ ඔන්න කියනවා. කතාවක් අපිට ගොඩනගන්න ආවොත් පුතේ උතර මහන්සියට වහගන්න. උතර මහන්සියට වහගන්න. හරි. කතාවක් අපිට නිර්මාණය කරන්න ආවොත් ඒ අවුරුද්දේ ළමයි වාසනාවන්තයි. හේතුව ඇයි? කතාව ගොඩනගන්නේ අපිට කැමති විදිහටනේ. දැන් පරිසරය සුරකිමු කියනවොත් ඒකේ ලියන්න ඕනේ කරුණු කොහොමද පොදු ඒවා. ඒ රචනාව ලියන්න ඕනේ. කතාවක් ගොඩනගන්න කියන්නේ ළමයි 25ක් පන්තියේ ගිහින් 25 දෙනෙක් කතා 25ක් ගොඩනගන්න පුළුවන්. ඒක පට්ටම ලේසි. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේ රචනා මාතෘකා 4ක් දුන්නොත් එයින් එකක් කතාවක් ගොඩනගන්න නම් ඉන්නේ අපිට පුතේ ඒක පට්ටම chance එකක්. අපි දන්න කියන පොඩි කතාව අපේ වචන ටිකේ අපි දන්න වාක්‍ය රටා ටික යොදාගෙන කියනවා. එහෙනම් මම ඔයාලට ආදරයෙන් කරුණාවෙන් මතක් කරනවා ලබන සෙනස් ඉරිදා මම පන්තියට එනකොට දැන් මම පළවෙනි වාක්‍ය ඔයගලන්ට කියලා දෙනවා. මේ කතාව ඔබට හැකි පමණින් ගොඩනගලා තියන්න. වැරදෙන එකට බය වෙන්න එපා. වැරදෙන්නේ ලියන්න යන අයට. කිසි විටක වැරදෙන්නේ නැහැ ලියන්න යන්නේ නැති අයට. මේක ලියන්න යන්නේ නැති ළමයි ඉන්නෝ නේද?
ඒ කට්ටියට හරියන්නේත් නෑ වැරදෙන්නෙත් නෑ. දැන් මේක ලියන්න යන ඔයාලට තියෙනව නේද? ඔයාලට වැරදෙනවා. දෙසරයක් තුන්සරයක් එක දිගට වැරදුනහම හතරවෙනි පස්වෙනි වතාවේ වලට හරියනවා. නොලිය ඉන්න කට්ටියට වැරදෙන්නේ නැහැ හරියන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි කතාවක් ගොඩනගන්න යනකොට ආරම්භක වැකිය අපිට දෙනවා කියලා මම උගන්වලා තියෙනවනේ. ඒ ආරම්භක වැකිය උපයෝගී කරගෙන තමයි අපි පල්ලෙහාට කතාව ගොඩනගන්නේ. අපිට දීලා තියෙන කතාව අපිට දීලා තියෙන පළවෙනි වාක්‍යය තියෙනනේ වාක්‍ය දෙක. මේ පළවෙනි වාක්‍ය දෙක උපයෝගී කරගෙන තමයි අපි එතනින් පළවෙනි කතාව ගොඩනගාගෙන එන්නේ. එහෙනම් පළවෙනි වාක්‍ය පුතාලට විස්තර කරනවා මෙහෙම අහගන්න. My parents had to go. මගේ දෙමව්පියන්ට යන්න සිද්ධ වුණා. මගේ දෙමව්පියන්ට යන්න සිද්ධ වුණා to see my grandfather. මගේ දෙමව්පියන්ට යන්න සිද්ධ වුණා මගේ සීයා තාත්තව බලන්න. මගේ දෙමව්පියන්ට යන්න සිද්ධ වුණා මගේ සීයා තාත්තව බලන්න, සීයාව බලන්න early in the morning. උදේ පාන්දරින්ම. මගේ දෙමව්පියන්ට උදේ පාන්දරින්ම සීයා බලන්න යන්න වුණා. So ඉතින් I agreed. Mama කැමති වුණා to stay at home. ගෙදර නතර වෙන්න with my sister. මගේ සහෝදරිය සමග. කියලා නවත්තලා තියෙනවා. එතන ඉඳන් අපි චූටි කතාවක් ගොඩනගන්න ඕනේ. අද මෙහෙම අහන්න. මගේ දෙමව්පියන් සිද්ධ වුණා උදේ පාන්දරින්ම සීයා බලන්න යන්න. මම කැමති වුණා මගේ නංගිත් එක්ක ගෙදර ඉන්න. කියන ආරම්භක වැකි දෙක අපිට දීලා තියෙනවා. දැන් මේක නම් අපි ලියන O level English paper එක මෙන්න මෙහෙම එකක් අපිට වාක්‍ය දෙකක් ලියන නවත්තනවා. මෙන්න මෙතන ඉඳන් අපි ඒකට සම්බන්ධ කරලා උඩ වාක්‍ය දෙක සම්බන්ධ කරලා මෙහෙම කතාවක් ගොඩනගනවා. නිර්මාණශීලී. මොකක්ද අපි සාමාන්‍ය ගොඩනගන්නේ කියන්නේ? මම කැමති වුණා නංගිත් එක්ක ගෙදර ඉන්න. මොකද මට ලබන මාසේ පාසලෙන් පවත්වන විභාගයට පාඩම් කරන්න තියෙන නිසා. කියන වාක්‍යයක් ඕගොල්ලෝ ඒකට යොදාගෙන කතාවක් ගොඩනගන්න. ඔයාලට ලියන්න පුළුවන් පහසු කතාවක් ගොඩනගන්න. මේ කතාව ලියන්න ඕනේ පොඩි විස්තරයක් මෙතන ලියන්න තියෙනවා. මේක ලියලා පුරු වෙනකොට ගිය සැරේ දුන්න පොතේ මම කතාවක් ගොඩනගුවා. මතකයි අම්මව හොස්පිටල් එකට ගෙනිච්ච එක. අත් දෙකේ තියාගෙන අත් දෙකෙන් උස්සගෙන අම්මව හොස්පිටල් අරන් ගිය කතාව. ඒ උත්තර නැති දරුවෝ මට කතා කරන්න වීඩියෝ පිට ඉල්ල ගන්න මගේ. මම දෙන්නම් ඒවා. හරි? එතකොට ඒ පළවෙනි එක මේ දෙවෙනි එක ඊට පස්සේ පුතේ පෙළන එහා පැත්තේ පිටුව එහා පැත්තේ පිටුවේ තියෙන්නේ පිටුවක 22 පෙළකට ආයෙත් තියෙන්නේ කතාවක්. බලන්න එන කතාවක් ගොඩනගන්න වැඩි ඉගෙනීම් කරන්න ප්‍රශ්න ගණනාවක් දීලා තියෙනවා මේකේ. ඒ කියන්නේ සාමාන්‍ය පෙළට මේ කතාවක් ලියන්නේ නෙවෙයි. හරි එහෙනම් මම පුතා ඒ මම කියපු කතාව අර විස්තර කරපු වාක්‍ය දෙකත් එක්ක ඉස්සරහට කතාව ගොඩනගලා තියන්න ලබන ඉරිදා මගේ උත්තරේ ඔයාලට දෙන්න කලින් ඔයා මේ කතාව කලින්ම ලියාගෙන පන්තියේ සහභාගී වෙන්න ලබන ඉරිදා මම ලබන ඉරිදා මගේ උත්තරේ ඔයාලට දෙනවා. එසේනම් ආදරණීය දරුවනේ චූටි ප්‍රශ්න දෙයක් තියෙනවා කතා කරන්න අහගන්න. ලබන මාසේ අපි දැන් රට විවෘත වෙයි කියලා හිතන් ඉන්නේ සැප්තැම්බර් 6. සැප්තැම්බර් 6 රට විවෘත නොවුණොත් ඒ
මාසේ ඔයාට ඉගැන්වීම් කරන්න අවශ්‍ය කරන නිබන්ධන ලබා දෙන්න ක්‍රමවේදයක් අපි සකස් කරන්න ඕනේ. තව මේකේ ප්‍රශ්න දෙක තුනයි තියෙන්නේ මේ පොතේ. තව මේ පොතේ තියෙන ප්‍රශ්න දෙක තුනයි. මේ ප්‍රශ්න දෙක තුන අවසන් වෙච්ච ගමන් වලට අලුත් නිබන්ධනය දෙන්න ඕනේ. අලුත් නිබන්ධනය කියන්නේ අවසාන වාරයට ගැලපෙන හොඳම පාඩම් කියන නිබන්ධනය. පාඩම් ලබා දෙන්න ඕනේ. ඒකට අපි කටයුතු කරන මේ ප්‍රාර්ථනා කරන සමහර විට ටියුට් එකක් ගන්නවත් ළමින්ට යන්න දෙන්න පුළුවන් විදිහට රට විවෘත වුණොත් ශ්‍රමිකව ඒ විවෘත වෙච්ච දින කිහිපය ඇතුළත ඇවිල්ලා නිබන්ධන ලබා ගන්න. හරි? අපි මේ අධ්‍යාපනය අත නොහැර තියාගෙන යමු අපි ඉස්සරහට. ඒත් එක්කම පුතාලා අද මතක තියාගන්න ඕනේ මේ මාසෙට අපි දින 5ක් පන්ති කරා. පළවෙනිදා 8 වෙනිදා 15 වෙනිදා 22 වෙනිදා 29 වෙනිදා අපි මේ මාසෙට ඉරිදාවල් 5ක් පන්ති කරා. ඒ පහටම දරුවෝ සහභාගී වුණා. ගොඩක් හොඳයි පුතේ. එසේනම් අපි එන ඉරිදා නැවත අපි හමු වෙමු. මතක ඇතුවර උත්තරේ ලියලා තියාගන්න. That's all for today. We will be back next Sunday. තව විනාඩියක් තියෙනවා මට කියන්න. හරි? ඔය සමහර ගුරුවරුන්ගේ පන්තිම දැකලා තියෙනවා. චුට්ටක් ළමයි අයින් වෙලා බලන අපේ පන්තියේ දරුවෝ තාමත් පන්ති ඉන්නවා. දැන් පැය දෙකයි හරියනවා. මම ඒකට මාංගර ගෞරවය ආදරය. මම දෙකම සමහර පන්ති ශ්‍රමික ළමයි ටක්ටක් ගාලා ගුරුවරෙක්ගේ අන්තිම පණිවිඩයක් කියාගන්න බෑ. ඔගොල්ලෝ එහෙනම් අපි හැමෝම තේරෙන්න ඉඳා. That's all for today. We will be back next Sunday at the same time. Goodbye. Yes, sir. Wait,